මයිදූල පුතාලත් එක්ක ඔන්න අද මං අරන් ආව ඔයාට සාකච්ඡා කරන්න 9 ශ්‍රේණිය සංඛ්‍යා රටා කියන පාඩම. ඉතින් සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා අදහසක් දෙන්න මම පොඩි උත්සාහයක් දැන් ගන්නවා. එතකොට මම පුතාලට මෙන්න මේ වගේ රටා තුනක් හඳුන්වා දීලා තියෙනවා. මේ රටාව දැක්කට පස්සේ ඔයාලට කියනවා ඔව් අග තිත් තුනක් තියලා තියෙනවා තිත් පේලියක් තියලා තියෙනවා පැටවුන්ට මතක් වෙනවා 8 ශ්‍රේණිය. පැටවු මතකයෙන් කියනවා සර් බුදු සර් මේක අපරිමිතයි සර්. මේ රටාවේ පද ගාන කියන්න බෑ. මේ මොකද ළමයින්ට පද කියන්න අපි කියා දෙන්න ඕනේ නැහැ මන් දන්නවා. බොලා අපිට පද කියයි. බොලා පද හදයි. හැබැයි පුතේ මේ රටාවේ පද ගන්න ඔහෙට හදා ගන්නත් බෑ. මට හදා ගන්නත් බෑ. මේ රටාවට කොච්චර පද හැදුවත් පද හදලා පුතේ ඉවරයක් කරන්න බෑ. ඇයි? තිත්නේ තියෙන්නේ. අපරිමිතයි පුතේ. ඔහෙට ඕන තරම් පද හදන්න සිතුක පුතාට ඕන තරම් පද හදන්නකෝ. පද හැදුවට පුතේ ඉවරයක් කරන්න බෑ. පද හදනවා ඉවරයක් වෙන්නේ. අපරිමිතයි. මේ රටාවෙත් එහෙම තමයි. මේ රටාවෙත් ඔහෙ ඕන තරම් පද හද යන්න. රටාව දිහා බලන්න 7යි 5යි 12යි. 12යි 5යි 17යි. 17යි 5යි 22යි. 22යි 5යි 27යි. 27යි 5යි 32යි. 32යි 5යි 37යි. ඔය පද හද ඉස්සරහට යන්න. ඔයට පද හදලා කවදාවත් ඉවර කරන්න බෑ පුතේ. මේ රටාවෙත් එහෙමයි. හැබැයි මේ රටාවට ඌ අපි සාකච්ඡා කරන අපි දන්න ඌ ගුණයක් තියෙනවා. මේකට එහෙම නෑ. මේක මේ රටාවටම ආවේනික. එයා හිමි කරගත්තු එයාටම ආවේනික ලක්ෂණයක් එහෙම සංඛ්‍යා රටා තියෙනවා. මෙන්න මේ වගේ ඒවා බලන්න. දැන් 2 4 දැන් බලන්න 2 4 6 8 කවුද ඊළඟ පදේ කියන්නේ? ඊළඟ පදේ කියන්නේ මොකද? 2 4 6 8 එහෙනම් ඊළඟ පදේ මොකද වෙන්න ඕන? 2 4 6 8 ඊළඟ පදේ කවුරුත් කියන්නේ? 2 4 6 8 ඊළඟ පදේ මයි ක්ලාස් එකම ඇත්තටම පුතේ ඔයාලයි අටේ ගුරුතුමා පාඩම හරියාකාරව කියලා දීලා නැහැ. කවුද අටේ ගණන් ගන්නේ ඔයාලට? ඔයාට අටේ කවුද ගණන් ගන්නේ? කපිල සර්ද? ඒක තමයි කේස් එක. මෙහෙමනේ. දැන් ඔතන 2 4 6 8නේ. ඉතින් මෙන්න අනේ සෝක් රටාව හලෝ මං ආසයි ඒකට. ආහා එහෙම රටාවක් ගැන කියන්න බෑ. සර් ගාව හරි ටෝක්ස් තියෙන්නේ. එහෙම රටාවක් ගැන කියන්න බෑ. එහෙම රටාවක් ගැන කියන්න බෑ ඔයාට. අද අපි අටේ උගන්නපු නැති අටේ කතා නොකරපු ඔන්න ඕවගේ ලක්ෂණයක් ගැන අද සාකච්ඡා කරනවා. රටාවක් ගැන කතා කරන්න රටාවට ආවේනික දේවල් කතා කරන්න අද පාඩම මම උපයෝගී කරගන්නවා. 10 එතකොට ඔයා කිව්වේ දෙකේ ගුණා ඔයා හිතුවේ 2 4 6 8 10 දෙකේ ගුණාකාර රටාවනේ. මගේ හිතේ තිබුණේ පුතේ වෙන රටාවක්. ඒක මට ආවේනිකයි හලෝ. ඒ රටාව මට ආවේනිකයි. 2 4 6 8 2 4 6 8 2 4 6 8 2 4 6 8 ඒ රටාව පුතේ මට ආවේනික රටාවක්. මයි පුතාලා තේරුම් ගන්න ඕනේ එහෙනම් සංඛ්‍යා රටාවක් ගැන සාකච්ඡා කරන්න අපි මීට වඩා සංඛ්‍යා රටාව ගැන යම් දේවල් ටිකක් දැනගෙන තියෙන්න ඕනි කියලා. ඒක තමයි අපි කියන්නේ රටාවක පොදු අන්තරය, රටාවක අනුයාත පද වෙනස. මෙන්න මෙහෙම දෙයක් දැනගෙන තිබුණොත් විතරයි පුතේ. දැන් ඔයාට කිව්වනම් මේ සාකච්ඡා කරන දෙකේ ගුණාකාර රටාවේ කියලා කිව්වනම් 10 හරි. තේරුණාද? ඔයා මේ සාකච්ඡා කරන දෙකේ ගුණාකාර රටාව කියලා කිව්වනම් පුතේ මම එහෙනම් ඔයාගේ 10 හරි. මං ඔයාට එහෙම කතාවක් කිව්වේ නේ. ඔව් රටාවට වූ සුවිශේෂී ලක්ෂණ හඳුනා ගැනීමකින් තොරව පුතේ රටාවක් ගැන සාකච්ඡා කරන්න අපිට බෑ. පද සම්බන්ධයෙන්. මයි පුතාලත් එක්ක මං ගොඩක් දේවල් කතා කරා. මම සංඛ්‍යා රටා ගැන කතා කරා, අපරිමිත ගැන කතා කරා, රටාවේ පද හදන හැටි කතා කරා, රටාවක පද ගැන කියන්න බෑ කිව්ව රටාවට ඌ ආවේනික ලක්ෂණ දන්නේ නැතුව. ඊට පස්සේ
සමහරක් සංඛ්‍යා රටාවලට පොදු වෙච්ච අපි දන්න කියන සංඛ්‍යා රටා තියෙනවා. මේ වගේ රටාවක් ගත්තොත් මේක මේ රටාවටම ආවේනික වූ දෙයක් අරන් අවිලා තියෙන්නේ. නේද? රයිට්. අන්න එහෙනම් පුතේ අපි අදින් පස්සේ සංඛ්‍යා රටා ගැන කතා කරද්දී මයි පුතාලා පොඩ්ඩක් ඉන්න ලියන්න එපා. අපි අදින් පස්සේ මේ සංඛ්‍යා රටා ගැන කතා කරද්දී සංඛ්‍යා රටා කියන වචනේ ගණන් වල පාවිච්චි කරන්නේ නැහැ. රටා කියන වචනේ පාවිච්චි නොකර පුතේ අනුක්‍රමණයක්. සංඛ්‍යා අනුක්‍රමණයක් කියන කතාව සංඛ්‍යා අනුක්‍රමණයක්. කියන අනුපිළිවෙල පෙළ ගැස්ම. සංඛ්‍යා අනුක්‍රමණයක් කියන කතාව පුතේ පාවිච්චි කරනවා අදින් පස්සේ. රයිට්. එහෙනම් මයි පුතාලා ඉක්මනට මේක ලියා ගන්න. මේක ලියා ගන්න පුතේ. අපේ පුතාලා ඉක්මනට මේක ලියා ගන්න. ලියාගෙන ඕකේ පාරක් එවන්න. ලියාගෙන ඕකේ පාරක් එවන්න. මාතෘකාව සංඛ්‍යා රටා. රයිට්. හරි. හරි පුතේ. රයිට්. එතකොට අපේ පුතා ලියා ගන්න. අපේ දූල පුතාලා ලියා ගැනීම කරන්න පුතේ. ලියන්න පුතේ. මෙම සලකන ලද හරි ශලිනී උඹ කෑ ගහන්න එපා හොඳ පුතේ. කොහමයි වැලිහෙන පැටවු ටික? මගේ වැලිහෙන ඉස්කෝලේ පැටවු ටික කො? රයිට්. හරි පුතේ. රයිට්. සජනී පියොමි නයනක රයිට්. අපි එහෙනම් මෙහෙම ලියාගම්මු. ලියන්න. මෙම සංඛ්‍යා රටාවල ඇති පද සංඛ්‍යාව මෙම සංඛ්‍යා රටාවල ඕතිසලි මෙම සංඛ්‍යා රටාවල ඇති පද සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැකි බව නිශ්චිතව කිව නොහැකිය මෙවැනි සංඛ්‍යා රටා අපරිමිත පද ගණනක් සහිත මෙවැනි සංඛ්‍යා රටා අපරිමිත පද ගණනක් සහිත මෙවැනි
දිනිත් සංජානා ක්ලාස් එකේ නැද්ද? මෙවැනි සංඛ්‍යා රටා අපරිමිත 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 පද ගණනක් සහිත අපරිමිත පද ගණනක් සහිත අපරිමිත පද ගණනක් සහිත සංඛ්‍යා රටා ලෙස හඳුන්වයි හඳුන්වයි හඳුන්වයි. මින් සමහරක් මින් අපි ලියමු පුතේ මේක ලියමු. මින් මුල් රටා දෙකෙහි මින් මුල් රටා දෙකෙහි මින් මුල් රටා දෙකෙහි ඔන්න මම අර වචන දෙනවා වෙන පෑනක් ගන්න. මින් මුල් රටා දෙකෙහි පෑනක් ගන්න පුතේ අතර වෙන පෑනක් ගන්න. මින් මුල් රටා දෙකෙහි අනුයාත පද අතර අනුයාත එක ළඟ පිටි පද මින් මුල් රටා දෙකෙහි අනුයාත පද අතර අනුයාත පද අතර අනුයාත පද අතර අනුයාත පද අතර වෙනස අනුයාත පද අතර වෙනස සමාන බව පැහැදිලිය. සමාන බව පැහැදිලිය. මින් මුල් රටා දෙකෙහි අනුයාත පද අතර වෙනස සමාන බව පැහැදිලිය. මින් මුල් රටා දෙකෙහි අනුයාත පද අතර වෙනස සමාන බව පැහැදිලිය. අනුයාත පද අතර වෙනස සමාන බව පැහැදිලිය. සමානයි කියලා පැහැදිලි. මේකේ පළවෙනි රටා දෙකේ පුතේ අනුයාත පද අතර වෙනස සමාන බව පැහැදිලිය. හරිනේ හරා ඔක ලියම්පලයන් පුතේ යවුලක් නෑ තේරෙන ඔයාට. මේ රටාවල පුතේ එක ළඟ පිහිටි පද අතර වෙනස සමානයි කියලා පැහැදිලි. සමාන බව පැහැදිලිය. right දනිතුවා දැන් නමුත් 3යි 4යි මොකද 3යි 4යි එහෙම ලක්ෂණයක් තියෙ සිතුක මයි පුතාලා කියන 3යි 4යි ඒ වගේ ලක්ෂණයක් තියෙද යුමෙත්ලා මට කියන්න 3යි 4යි පුතේ ඔයාලා කාරුත් මාත් එක්ක කතා කරන්න 3යි 4යි ඒ වගේ ලක්ෂණයක් තියෙද මතීෂයා ගෞරවීර කියන පුතේ කාරුත් ක්ලාස් එකේ chat කරන්න මට 3යි 4යි එහෙම ලක්ෂණයක් තියෙද නෑ 3යි 4යි තියෙන්නේ මොකද්ද එම රටාවටම ආවේනික වූ ලක්ෂණයක් ලියන්න 3 සහ 4 රටාවල 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 එම රටාවටම ආවේනික වූ ලක්ෂණයක් එම රටාවටම ආවේනික වූ ලක්ෂණයක් 3 සහ 4 රටාවල එම රටාවටම ආවේනික වූ ලක්ෂණයක් එම රටාවටම ආවේනික වූ ලක්ෂණයක් පිහිටයි ඔව් පුතේ එක දෙක වල අපිට එක දෙක වල පුතේ රටාවේ ලක්ෂණයක් ගැන අවබෝධයක් ගන්න පුළුවන් මේකෙත් රටාවේ ලක්ෂණ ගැන අවබෝධයක් ගන්න පුළුවන් හැබැයි මෙව්ව දැකලා පුරුදුයි මෙව්ව අපි අර ගණන් වල ගොඩක් වෙලාවට සාකච්ඡා කරන සංඛ්‍යා රටා මේව පුතේ ඔය අපිට එන්නේ මේ තරඟ විභාගවල ශිෂ්‍යත් එහෙම ඉන්නේ දරුවන්ට මේ රටාවටම ආවේනික වූ ලක්ෂණයක් තමයි පුතේ තියෙන්නේ ඒක මේ රටාවටම ආවේනිකව තියෙනවා ඔන්න මම අදින් පස්සේ සංඛ්‍යා රටා කියලා කතා කරන්නේ රටා කියන වචනේ වෙනුවට ගන්න පුතේ සංඛ්‍යා කවුද අනුක්‍රමණයක් කියලා මයි පුතේ සංඛ්‍යා අනුක්‍රමය ඔව් right
දැන් ආපු කට්ටිය ඉන්නවනේ පුතේ ටක් ගාලා මේක ලියාගන්න. හරි. එහෙනම් ඊට පස්සේ මේක පැහැදිලි ඔයාලට මේක පැහැදිලි ලියන්න මෙතෙන් සිට අපි සංඛ්‍යා රටා යන වචනය වෙනුවට 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 සංඛ්‍යා අනුක්‍රම සංඛ්‍යා පුතේ සංඛ්‍යා අනුක්‍රමය සංඛ්‍යා අනුක්‍රමය සංඛ්‍යා අනුක්‍රම යන වචනය භාවිතා කරයි. සංඛ්‍යා රටා කියන වචනය වෙනුවට සංඛ්‍යා රටා කියන වචනේ පුතේ ප්‍රවේශමෙන් අයින් කරනවා. ව්‍යවහාරයෙන් අපි සංඛ්‍යා අනුක්‍රමයක් කියලා කියනවා. සංඛ්‍යා අනුක්‍රමණයක් නෙවෙයි සංඛ්‍යා අනුක්‍රමයක්. සංඛ්‍යා අනුක්‍රමයක් කියලා කියන පුතේ. සංඛ්‍යා අනුක්‍රමයක්. right. හරි. මම ලියන්නේ නම් ලියන්න පුතේ ලියන්න පහත සංඛ්‍යා රටා තේරුම්ගෙන ආයෙත් අන්දන්න හදනවත් දන්නේ. පහත සංඛ්‍යා රටා තේරුම්ගෙන රටාවේ ඉදිරි පද ලියා දක්වන්න. පහත සංඛ්‍යා රටා තේරුම්ගෙන රටාවේ ඉදිරි පද ලියා දක්වන්න. රටාවේ ඉදිරි පද ලියා දක්වන්න. right. එතකොට මේක මෙන්න පුතේ 2 4 6 8 දැන් පුතාලා ලියන්න බලන්න මේකේ පද ඉස්සරහට ලියන්න 3 7 11 15 19 මයි පුතාලා මේ දෙකේ ඉස්සරහ පද ලියන්න බලන්න. ලියන්න පුළුවන්ද බැරිද? ලියන්න පුළුවන්ද බැරිද? මට පුතාලා කියන මෙහෙම කිව්වොත් රටාවේ පද ලියන්න පුළුවන්ද? කවුද පුළුවන් කියන්නේ? මම ඔයාලට කියලා නෑ පොදු අන්තරයක් තියෙනවා. මම රටාව ගැන කිසිම දෙයක් කියලා නෑ. රටාවේ පද යන රීතිය සම්බන්ධයෙන් මම අදහසක් දීලා නෑ. දෝනි තොරණක් දැක්ක ගම රටාව කියන්න යන්න එපා පුතේ. මේ
තොරණ දැක්ක ගම රටාව කියන්න එපා. තොරණ දිහා විනාඩි 15ක් විතර බලන් හිටියොත් පුතේ රටාව වෙන කියන්න පුළුවන්. සමහරක් තොරන් තියෙනවා විනාඩි 20ක් නෙවෙයි පැයක් බලන් හිටියා පුතේ රටාව අන්දොස්. එච්චර දක්ෂ කාර්මිකයෝ ඉන්න පුතේ. එච්චර දක්ෂ යාලා නේ පුතේ. සමහරක් තොරන් අපි බලපැටිය බලනවා. මෙහෙම යන්නේ. බුදුහාමේ මෙහෙම කියලා මෙහෙම එනවා. නේද? දැන් සමහරක් තොරන් බලද්දී අපි කියනවා අපි හිතනවා රැස්වල මෙහෙම යනවා මෙහෙම එනවා. මෙහෙම වෙනවා එකපාරටම ඔක්කො ටික මෙහෙම එනවා. අයිත් ඔක්කොම ටික නිවිල යනවා. විකාර රටා තියෙනවා පුතේ. අදහසක් ගන්න අමාරුයි. නේද? අන්නමයි පුතා තේරුම් ගන්න. මෙතන රටාව ගැන රීතියක් දෙන්න නැතුව අපිට අදහසක් ගන්න බෑ. ඔයා ලියන්න පුතේ. රටාව ගොඩනැගීම සම්බන්ධයෙන් රටාව ගොඩනැගීම සම්බන්ධයෙන් අපට අදහසක් ලබා දී නැති විට අදහසක් නැත්නම් රීතියක් අදහසක් ලබා දී නැති විට රටාව ගොඩනැගීම සම්බන්ධයෙන් අපට අදහසක් ලබා දී නැති විට මෙම රටාවේ පද ගැන සාකච්ඡා කළ නොහැක. මෙම රටාවේ ඉදිරි පද ලිවිය නොහැක. මෙම රටාවේ ඉදිරි පද ලිවිය නොහැක. හරි. මම ඔන්න මගේ පුතේ මම මාතෘකාවක් ලියලා දෙයක් තෝරගන්නවා. ඔය දැන් මං ඔයාට කිව්වනේ ඔය රටා ගැන මෙලෝ දෙයක් කියන්න බෑ. තව සුට්ටකින් ඔය කියනවා මේ මාතෘකාව කිව්වේ හැටි ඔයයි කියන මෙන්න මේවා. ඔන්න බලන්න. මම මේ මාතෘකාව කිව්ව ගමන් මගේ දූල මගේ පුතාලා මයි පැටවු ටික පුතේ අපි ආයෙත් නවෝද්‍ය කියනවා ආයෙත් කිව්ව දේ කියන්න කියලා. මයි පුතේ රටාවේ අහගන්න රටාවේ පද ගොඩනැගීම සම්බන්ධයෙන් අදහසක් කියලා නැත්තම් අපිට අදහසක් දීලා නැත්තම් පුතේ රටාවේ ඉදිරි පද කියන්න බෑ. මේ රටාවේ පද ගොඩනැගීම සම්බන්ධයෙන් අදහසක් දී නොමැත්තේ නම් එම රටාවේ ඉදිරි පද පිළිබඳව ඉදිරි පද අපට ඉදිරිපත් කළ නොහැක. යම්කිසි සංඛ්‍යා රටාවක පද ගොඩනැගීම සම්බන්ධයෙන් අපට අදහසක් රීතියක් යෝජනාවක් දීලා නැත්තම් පුතේ අපිට මෙම සංඛ්‍යා රටාව සම්බන්ධයෙන් අදහසක් ගන්න බෑ පද සම්බන්ධයෙන්. දැන් මම ඕක නැති කරන්න පුතේ මාතෘකාවල් ලියනවා. ලියන්න මාතෘකාව. ලියන්න. අනුයාත පද අතර මාතෘකාවල් ලියන්න. අනුයාත පද අතර සමාන පද අන්තරයක් 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 දාන්න වරහන් ඇතුලේ පොදු අන්තරය කියලා. පොදු අන්තරය අනුයාත පද අතර සමාන පද අන්තරයක් දාන්න වරහන් ඇතුලේ පොදු අන්තරයක් අනුයාත පද අතර
සමාන පද අන්තරයක් දාන්න වරහන් ඇතුලේ පොදු අන්තරයක් සහිත 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 සංඛ්‍යා අනුක්‍රම සහිත සංඛ්‍යා අනුක්‍රම සහිත සංඛ්‍යා අනුක්‍රම සංඛ්‍යා අනුක්‍රම සහිත සංඛ්‍යා අනුක්‍රම දැන් සමහරක් දරුවන්ට අද මූල්‍ය ගැටලු ඇවිල්ලා තිබුණා ක්ලාස් එකේ රිමූව් කරපුවා. ඉතින් දරුවන්ට කියන පුතේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා එවුවා විසඳ ගන්න. තව එකක් තමයි සමහරක් අයට ලින්ක් එක ආවේ නැත්තම් මං ඊයේ රෑ ලින්ක් එක දැම්මේ වාට. මම ඊයේ රෑ මේ ක්ලාස් එකේ ලින්ක් එක දැම්මේ. ඉතින් ඔයාලට ඕන තරම් වෙලාව තිබුණා ක්ලාස් එකත් එක්ක කතා කරලා ඒ වැඩේ කරන්න පුතේ. හරි. මෙන්න ඔයාලා අනුයාත පද අතර සමාන පද අන්තරයක් සහිත සංඛ්‍යා අනුක්‍රම මාතෘකාව අනුයාත පද අතර සමාන පද අන්තරයක් පොදු අන්තරය කියලා කියන්නේ ඕකට සහිත සංඛ්‍යා අනුක්‍රම නවෝද්‍යා ඒචේදී පුතේ ආයෙත් මං කියන්නේ ඔයා මෙන්න මේක දැන් ඔයාට පුළුවන් 2 7 12 17 දැන් මම මේ සංඛ්‍යා රටාව සම්බන්ධයෙන් සුවිශේෂී ලක්ෂණයක් කිව්වා. මොකද්ද? අනුයාත පද අතර තියෙන්නේ මතීෂ අනුයාත පද අතර තියෙන්නේ පොදු අන්තරයක්. අනුයාත පද අතර පොදු අන්තරයක් තියෙනවා නම් අනුයාත පද අතර පොදු අන්තරයක් තියෙනවා නම් මේ සංඛ්‍යා රටාවලට කොහොමද කියන්නේ? අන්න පුතේ දැන් ඔයාට මේක කියන්න පුළුවන්. දැන් මේකේ අනුයාත පද අතර පොදු අන්තරයක් අපි සාමාන්‍යයෙන් පොදු අන්තරය ගන්න මෙහෙමයි. ගණිතය විෂය තුල අපි පොදු අන්තරය හොයන්න ක්‍රමයක් දරුවන්ට පුරුදු කරනවා. ඒ තමයි පසුපදෙන් පෙරපදය අඩු කළා. පසුපදය අඩු කිරීම පසුපදය අඩු කිරීම පෙරපදය කියලා. අපි දරුවන්ට හුරු කරනවා හැමතිස්සෙම මුල් පදේ හැර අනිත් ඕනෑම පසුපදයකින් පෙරපදය අඩු කරලා පොදු අන්තරය හොයන්න කියලා. එතකොට මගේ දූට මගේ පුතාට පුළුවන් පසුපදේ 12යි පෙරපදේ 7යි 12න් 7ක් අඩු කරාම ගෞරවි අන්න එනවා උත්තරේ 5යි කියලා. තිසරි 12න් 7ක් ගියාම 5යි. ඒ විතරක් නෙමෙයි 17න් 12ක් ගියා 5යි. දැන් ඔයාට මේ රටාවේ පද කියන්න පුළුවන්. ඔයාලට කොහොමත් මේ පද කියන්න පුළුවන් මතීෂ. ඔයාලා හොඳට පද හදපු මිනිස්සු. ඔයාලා ඔහොම හිටියට පුතේ අශල්‍ය ඔයාලා හොඳට පද හැදුවා. ඔයාලට පද හදලා ප්‍රැක්ටිස්. අපි කියන්න ඕනේ නැහැ ඔයාලට පද හදන්න දනිතු. ඒකින්ද මගේ පුතාලා තේරුම් ගන්න අන්න පොදු අන්තරය පසුපදයේ අඩු කිරීම පෙරපදය. රයිට් මෙන්න ශලනි මෙන්න 2 11 14 17 20 23 මගේ පුතාලා කියන්න මේ රටාවේ පොදු අන්තරය කීයද? මේ රටාවේ පොදු අන්තරය කීයද? පොදු අන්තරයේ පද අන්තරය. පොදු අන්තරය කියන්න මගේ පුතේ. මගේ දුව මගේ පුතා කියන්න මේ රටාවේ පොදු අන්තරය 3යි. දැන් මගේ පුතාට මගේ දූට කියන්න මේ රටාවේ පද ලියන්න බැරිද? ඔයාට බැරිද මේ රටාවේ පද ලියන්න? මගේ පැටවුන්ගෙන් අහන්නේ ඔයාට බැරිද මෙම රටාවේ පද ලියන්න? පුළුවන්. ඇයි? මම රටාවට ඌ ආවේනික සුවිශේෂී ලක්ෂණයක් සම්බන්ධයෙන් මගේ පැටවුනුත් එක සාකච්ඡා කරපු හින්දා. මේක 3 50 47 44 41 38 මේක පොදු අන්තරය පොදු අන්තරය පොදු අන්තරය මේ රටාවේ ගන්නවා කීයක්ද? පොදු අන්තරය ගන්නේ කොහොමද? මෙන්න පුතේ පොදු අන්තරය ගන්නව පුතේ 41න් මේක අඩු කරමු. හැබැයි ඔතන පොදු අන්තරයේ ධන සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඔතන පොදු අන්තරයමයි පුතේ. ඔතන පොදු අන්තරය කීයද?
ඔතන පොදු අන්තරය කීයද? මගේ දූල කියන්න. 44 අඩු කිරීම 47, එහෙම නැත්නම් 47 අඩු කිරීම 50. එහෙම නැත්නම් 41 අඩු කිරීම 44. ඔව් පුතේ, වැඩ්ඩගෙන් අඩ අඩු කරලා වැඩ්ඩයි ලකුණ දානවා ඍණ 3යි. එහෙනම් මගේ දරුවන්ට මම දැන් කියා දුන්නා අද ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා. අද අපි ගොඩක් දේ ඉගෙන ගත්ත දවසක් බවට පත් වුණා. නේ පුතේ? මෙන්න මේ වගේ සංඛ්‍යා අනුක්‍රමණයක ඒ කියන්නේ පොදු අන්තරය සමාන අනුයාත පද අතර පද වෙනස සමාන සංඛ්‍යා අනුක්‍රමණයක කොහොමද කියලා පුතේ පොදු අන්තරය නැත්තම් පද අන්තරය හොයාගන්නේ කියලා. රයිට්. එහෙනම් ඉක්මන් කරලා ලියාගන්න ඒ ගමන් මට අර මාතරින් ඇඩ් වුණා මට දරුවෙක්. අන්තිම ගාන පුතේ 44න් 47 අඩු කරනවා. ඒ කියන්නේ පුතේ මෙතන වෙන්නේ 44න් 47 නැත්තම් සර් කරේ 41 පසුපදේනේ. 41න් අඩු කරාමයි පුතේ 44. දැන් මෙයා වැඩ්ඩනේ. වැඩ්ඩගෙන් අඩ අඩු කරලා වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරලා වැඩි සංඛ්‍යාවේ ලකුණ දානවා. 44න් 41ක් අඩු කරාම 3යි පුතේ ඍණ 3යි. හරි. ඒව මං හරි ගස්සලා දෙන්නම්. ඒව හදාගම්මු. රයිට්. ඉක්මන් කළ ලියාගන්න. රයිට්. ඉක්මන් කළ ලියාගම්මු. ඉක්මන් කරලා ඉක්මන් කමු පුතේ. දරුවන් පාඩම සැරටම තේරුම් ගන්න ඕනි පුතේ. ඔව් පුතේ දුල්මි ඔව් පැටියෝ. මේක ඍණ කියන්නේ පුතේ මෙහෙමනේ 44ට වඩා 41 කුඩායිනේ පැටියෝ. වැඩ්ඩගෙන් අඩ අඩු කරලා වැඩ්ඩේ ලකුණු දානවා. ඔව් දුල්මි. ඔයා කියන කතාව හරිමයි පුතා. වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරලා වැඩි සංඛ්‍යාව ලකුණ. පමිතු ක්ලාස් එකේ ආවද ඔයා? පමිතු වැඩ්ඩගෙන් අඩ අඩු කරලා වැඩ්ඩේ ලකුණු දානවා. වැඩ්ඩගෙන් අඩ අඩු කරලා වැඩි සංඛ්‍යාව 44 අඩු සංඛ්‍යාව 41 44න් 41 අඩු කරා උත්තරේ ඍණ 3යි. ඍණ 3යි. උත්තරේ ඍණ 3යි. රයිට්. මගේ දරුවන් ඉක්මනට ලියා ගන්න. ප්‍රභාෂි හොඳයි පුතේ. මගේ දරුවන් ඉක්මන නෝට් එක ලියා ගන්න ඕනි. කෝ අපි ප්‍රභාත් කෝ? ප්‍රභාත් අමායා හොඳයි පුතේ. දෙනියායෙන් මට දරුවන් කිප දෙනෙක් සෙට් වෙනවා. දෙනියායෙන් ඉන්න දරුවන් මට පොඩි චැට් එකක් දාන්න දෙනියායි කියලා. හරි. ඕකේ. ප්‍රමාර්ශ හරි පුතේ. හරිද සරි? ඔයාලා පුළුවන් ඉක්මන් නෝට් එක ලියාගනින් පුතේ. ඔව් වැඩි එකේ ඉඳන් අඩු එකට આવොත් පුතේ ඍණ යන්නේ. වැඩි එකේ ඉඳන් අඩු එකට આવොත් පුතේ ඍණක් එන්නේ පොදු අන්තරය. වැඩි එකේ ඉඳන් අඩු එකට આવොත් මයි පුතා ඍණ පොදු අන්තරයක් එන්නේ. ඔව් ඔයා හරි. ඔයාලා පට්ටයි. ඔයාලා ගොඩක් වෙනස්ව හිතන පුංචි ඔව්. මේ හරි පවිල්ලා මේ පුතේ අහපන්. රයිට්. ලිව්වා. මේ ඔයා මට මෙහෙම කියන්න. මං කතා කියන්න ආසයිනේ. හැබැයි අපි එක දෙයක් තියෙනවා. අපි කියන සියලු කතා පාඩම හා ඒකාබද්ධයි. දැන් අපි කියන සියලුම කතා පාඩමත් එක්ක ඒකාබද්ධයි. මේ පාඩමයි කතා කරන්නේ. ඒ පාරේ යද්දී මේ හරි සෙනාස්ලා අහන්න පුතේ.
පාරේ යනකොට මාම කෙනෙක් මිනිස්සෙක් පාරේ වැටලා ඉන්නවා. ඇක්සිඩන්ට් එකක් වෙලා. ඔයාට අම්මට ගිහින් මේක කියන්නේ කොහොමද? දැන් පාරේ මිනිස්සෙක්ව වැටලා ඉන්නවා. ඇක්සිඩන්ට් එකක් වෙලා. දැන් අම්මට කියන්න ඔයා ඉස්සෙල්ලා බුදු මාමේ වාගේ නම කියන්නකෝ. මාමේ අපේ අම්මට මාමේ නම කියන්නකෝ කියලා කියනවද? නෑ අම්මට කියන්නේ මොකද්ද? මිනිස්සෙක් පාරේ වැටලා හිටියේ කියලා. මම මේ කියන්නේ මට වෙච්ච සැබෑ අත්දැකීමක්. මම දවසක් පුතේ ඉස්කෝලේ වැඩ කරනකොට ළමයෙකුට බැන්නා. ළමයට බැන්නේ ගොඩක් ආදරෙන්. අපි පුංචිට ගොඩක් ආදරෙයිනේ. ළමයට බැන්නා මේ මිනිස්සයෝ මොනවද අලෝ කරන්නේවා? ඉස්කෝලෙන් ඉගෙන ගන්නනේ මිනිස්සයෝ ඉගෙන ගන්නෝ කියලා. මහදයක් කිව්වේ නෑ. මම මොකද්ද කිව්වේ? මේ මිනිස්සයෝ ඉස්කෝලෙන් ඉගෙන ගන්නනේ. එහෙනම් ඉගෙන ගන්න බයිල ගන්න නැතුව. ඊළඟ දවසේ අම්මයි පුතයි තාත්තයි ආච්චි බාප්පයි හිච්චි කුඩම්මයි ඔක්කොම ආව ගියාන්කෝ. මාව හම්බෙන්න ආවේ. ඇයි? සර් අපේ පොඩි එකාට අසභ්‍යාකාරයෙන් කතා කරලා තියෙනවා. කොහොම කතා කරලා මං හෙව්වා මොකද්ද ආත්තේ මං කියලා තියෙන්නේ? මොකද්ද මං කියලා තියෙන්නේ? අන්න කියනවා පුතේ. අන්න කියනවා සර් අපේ පොඩි එකාට මිනිස්සය කියලා කතා කරලා තියෙනවා. හත් දෙයියේ මම මොකද්ද හිතුවේ? මං හිතුවා අනිවාර්යෙන් එක්කෝ මේකා දෙවියෙක් දේවාලයක්. දෙවියෙක් වෙන්න පුළුවන් නේ. මිනිස්සෙක් නෙවෙයි නම් දෙවියෙක්. දේවාලයක්. එක්කෝ රාක්ෂයෙක්. එක්කෝ රාක්ෂය වවනක පැටියෙක්. නැත්නම් පිසාචයෙක් කුම්බාණ්ඩයෙක් ඔය මොකක් හරි එකක් තමයි කියලා මං හිතලා මං එදෙන් පස්සේ හිතාගත්තා මේ පොඩි කාට කවදාවත් නම් මිනිස්සෙක් කියලා කතා කරන්නේ. ඒ මිනිස්ස පැටියෙක් නෙවෙයි බා. ඔව් පුතේ. අන්න අපි ඕනෑම කෙනෙක් හඳුනන පොදුනමක් තියෙනවා. මට ඔයාට කාට කිව්වත් අපිට පුතේ මිනිස්සුયો කියන කුලකයට අපි අයිති. මිනිස්සුયો. එතකොට දැන් ඔයාලගේ අහගන්න දැන් ඔයාලගේ ගෙදර මං එනවා. ඔයාලගේ ගෙදර මං එනකොට මං අහන්නේ මේ පුතේ මේ දැන් ඔයාලගේ ගෙදර මං ඇවිල්ලා කියන්නේ මෙහෙමද මේ ඔයාගේ නම කතා කරලා අහනවා පුතා ටොමි බැඳලාද? මන් දන්නේ ඔයාලේ බල්ල ටොමියද කියලා. ටොමියද ලැසීද? දැන් බල්ලෝගේ නම් කියන්න බෑ පුතේ. එහෙම වුණොත් ළමයිගේ නම් කියන්න වෙනවා. සමහරක් නම් බල්ලොන්ටයි ළමයින්ට එක නම් දාලා තියෙන පුතේ ආගන්න. ඒකින්ද මම බල්ලෝගේ නම් කියන්නේ නැහැ මෙතන. ලැසී බැඳලාද? වයිට් බැඳලාද කියලා අහන්න මන් දන්නේ නැහැ පුතේ. මම වයිට් බැඳලා මං අහන්නේ මොකද? පුතා බල්ල බැඳලාද? පුතේ බල්ල බැඳලාද කියලා අහන්නේ ඇයි? එතකොට ගෙදර මිනිස්සු මොය කරේ නැගපි. කවුද අපේ කාට බල්ලයි කිව්වේ? කවුද වයිටට බල්ලයි කිව්වේ? වයිටට බල්ලයි කිව්වේ. අන්න පුතේ මම සියලු බලු වර්ගයා හඳුන්වනවා පුතේ. මොකද්ද? බල්ලා කියන නාමයෙන්. එතකොට ඔයා තේරුම් ගන්න මෙන්න මේ සංඛ්‍යා රටාවලටත් මේ සංඛ්‍යා රටා හඳුන්වන්න පුළුවනුත් සාධාරණ නාමයක් තියෙනවා. අපි ඕකට කියනවා අර වගේම සංඛ්‍යා රටාවක් සඳහා තියෙනවා පුතේ සාධාරණ පදයක් පොදු පදයක් තියෙනවා. එහෙනම් මගේ පුතාලා ලියන්න මාතෘකාව ලියන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය. අපි කාටත් දැන් අපිට සාධාරණ පදේ තමයි මිනිස්සයෝ. ඕනෑම මිනිස්සෙට සිරිපාල, ගුණපාල, ප්‍රේමපාල, චන්ද්‍රපාල. අද කාලේ ගත්තොත් ඉස්සර මීට අවුරුදු 10ක් විතර කලින් අපේ කාලේ සුනිල්, නිමල්, ලලන්ත, අරමන්ත, මේමන්ත. මේ කාලේ ගත්තොත් ඩිල්ෂ, අල්ෂ, කල්ෂ, නල්ෂ, ප්‍රමල්ෂ, අරතල්ෂ දිව උලුක් වෙනවා පුතේ මේ කාලේ. සාරින්දි, අරරින්දි, මේරින්දි යන්න පුතේ දිව උලුක් වෙනවා. ඒ ඕන කෙනෙක් පුතේ කවුද? මිනිස්සයෝ. ඒක හින්දා අන්න ඒ වගේ මෙන්න මේ සංඛ්‍යා රටාවලටත් මේ සංඛ්‍යා රටා අර්ථ දක්වන්නත් මේ සංඛ්‍යා රටාවට භාවිතා කරන්නත් ඕනෑම රටාවකට පොදු පදයක් තියෙනවා. මේ වගේ රටාවල අපි ඕකට කියන පුතේ සාධාරණ පදේ කියලා. ලියන්න මාතෘකාව සංඛ්‍යා රටාවක සාධාරණ පදය.
සංඛ්‍යා රටාවක සාධාරණ පදය. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. අපි අටශ්‍රේණියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා යම් දැනුමක් සහිතවයි ඉන්නේ. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක සාධාරණ පදය. ලියන්න. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. ලියන්න පුතේ. යම් රටාවක යම් රටාවක යම් රටාවක යම් රටාවක n වැනි පදය. යම් රටාවක n වැනි පදය. යම් රටාවක n වෙන්න n වැනි පදය. යම් සංඛ්‍යා රටාවක n වැනි පදය. n වැනි පදය. යම් සංඛ්‍යා රටාවක n වැනි පදය n වෙන්න n වෙන්න යම් සංඛ්‍යා රටාවක n වැනි පදය නැත්නම් n වෙන්න n වෙන්න එම සංඛ්‍යා රටාවේ 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 සාධාරණ පදය නොහොත් සාධාරණ පදය නොහොත් සාධාරණ පදය නොහොත් පොදු පදය සාධාරණ පදය නොහොත් පොදු පදය යයි කියනු ලබයි. එම සංඛ්‍යා රටාවේ සාධාරණ පදය නොහොත් පොදු පදය යයි කියනු ලබයි. එම සංඛ්‍යා රටාවේ සාධාරණ පදය නොහොත් පොදු පදය සාධාරණ පදය නැත්තම් පොදු පදය යයි කියනු ලබයි. යයි කියනු ලබයි. හරි. හරි. මගේ දුවේ මගේ පුතාලා අපි සංඛ්‍යා රටාවක පුතේ n වෙන්න. මගේ පුතේ සංඛ්‍යා රටාවක n වෙනි පදේ පුතේ සංඛ්‍යා රටාවක n වෙනි පදයට කියන පුතේ එම රටාවේ පොදු පදේ නැත්තම් සාධාරණ පදේ කියලා. හරි. right. මෙන්න ඇයුමෙත් සංඛ්‍යා රටාවක සාධාරණ පදය. සංඛ්‍යා රටාවක සාධාරණ පදයට අපි කියන පුතේ එම රටාවේ n වෙනි පදේ නැත්නම් පොදු පදේ කියලා කියනවා. හරි. දැන් මම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. ලියන මාතෘකාව ලියන්න. සංඛ්‍යා රටාවක නැත්නම් සංඛ්‍යා අනුක්‍රමණයක ලියන්න. සංඛ්‍යා අනුක්‍රමයක සංඛ්‍යා අනුක්‍රමයක පුතේ සංඛ්‍යා අනුක්‍රමයක සංඛ්‍යා අනුක්‍රමයක සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමයක සංඛ්‍යා අනුක්‍රමයක සංඛ්‍යා අනුක්‍රමයක සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදය දී ඇති විට මයි පුතාල දූලා සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදය දී ඇති විට එම රටාවේ අනුක්‍රමය තමයි පුතේ එම රටාවේ එම රටාව ලිවීම සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදය දී ඇති විට සාධාරණ පදය දී ඇති විට එම රටාව ලිවීම එම රටාව ලිවීම අපි සංඛ්‍යා රටාවක සාධාරණ පදේ නොහොත් n වෙන්න tn කියලා කියනවා.
මං කියනවා මගේ පළවෙනි රටාවේ සාධාරණ පදේ tn පුතේ n වෙන්න 4n අඩු කිරීම එකයි කියලා. මගේ පුතා අලහගන්න සංඛ්‍යා රටාවක් ගත්තා. මෙන්න පුතේ අනුක්‍රමය. මෙන්න සාධාරණ පදය. සාධාරණ පදය. නැත්තම් n වෙන්න. මෙන්න සාධාරණ පදය ටිකක් අමාරුවේ මිහාන් අහන් ඉන්න ඕන. මෙන්න සාධාරණ පදය. මෙන්න මේ සාධාරණ පදය සහිත සංඛ්‍යා අනුක්‍රමය අපි ගොඩනගන්න වෙලා තියෙනවා. අපි මේකේ පළවෙනි පදය ගත්තොත් පුතේ එනවා t1 ගත්තොත් පුතේ එන්නේ n සමානයි 1ට. n එකක් වෙච්ච වෙලාවට එනවා n සමානයි 1 වෙච්ච වෙලාවට එනවා පළවෙනි පදය n සමානයි 1යිනේ. n සමානයි 1යි නම් ආදේශ කරලා ගන්නවා 4n අඩු කිරීම 1 4 වාරයක් අන්න පුතේ n එකයිනේ n ගාවට 1 දානවා 4n අඩු කිරීම 1 t1 4 වරක් 1 අඩු කිරීම 1 4 වරක් 1 4යි 4න් එකක් ගියාම 3යි. ඔය එම රටාවේ පළමු පදය. දැන් අපි n සමානයි 2 වෙලාවට ගන්නවා n සමානයි දුල්මි බය වෙන්න එපා තේරෙන්නම කියා දෙනවා. මේ ඔයාලට තේරෙන්නම කියා දෙනවමයි පුතේ. බබ්බුටි අහන් ඉඳපල්ලා ඔයාලට තේරෙන්න කියා දෙනවා n සමානයි 2 t2 නම් පුතාලට කියනවා t2 නේ. මෙන්න පුතේ 4 වරක් දැන් n කියන්නේ කාටද 4යි n අඩු කිරීමකනේ n ගාවට අපි දානවා n ගාවට අපි දාන පුතේ 2 4 වරක් 2 අඩු කිරීම 1 මට කියපල්ලා 4 වරක් 2 කීයද කියලා මට කියපන් 4 වරක් 2 කීයද 8යි 8න් එකක් අඩු කරා 8න් එකක් අඩු කරාම 7යි. දැන් මට ඕනි t3 මට කියන්නමයි බබාලා දැන් මොකද මං කරන්නේ මම මට කියපල්ල ඔයාලා මට කියපල්ල පුතේ දැන් මම මොකක්ද එන්ට දාන්නේ දැන් මට උඹලා කියපල්ලමයි පුතාලා දැන් මම එන්ට මොකක්ද දාන්නේ කියලා කියන්න කිව්වේ තරහ යනවා අපිට හොඳේ සැරයි හොඳේ ගානවා අන්න 4 වරක් 3 අඩු කිරීම 1 4 වරක් 3 කීයද අයියෝ ඒකත් බෑ ඒක මගෙන් අහනවා 4 වරක් 3ත් බෑනේ 4 වරක් 3 කීයේ පුතේ 12යි 12න් එකක් ගියාම 11යි. දැන් රටාව ලියමුද? අන්න අපි 3කම 7කම සාමාන්‍යයෙන් පද 3ක්ව ලියා ගන්න. ඉතුරු ඒවට එහෙම ඕනේ මේ යුමෙත් මහත්තයෝ අද පදනේ හදන්නේ පද හදන හින්දා පුතේ පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. 3කම 7කම 11 3යි 4යි 7යි 4යි 11යි 4යි බැස්ස සේක කියන පුතේ 15යි. හරි. මේ මෙන්න 15යි 4යි 19යි 19යි 4යි 23යි. ඔන්න පුතේ රටාව මගේ පුතා ආයෙත් මං කියා දෙනවා හරි බුදු අම්මේ ආයෙත් ඇයි එකපාරක් කියා දෙන්න කියන්නේ දෙපාරක් තුන් පාරක් හතර පාරක් පස් පාරක් බොලාට පුතේ පුළුවන් වෙන පාරක් මං කියා දෙනවා අහපම් බිකුණි ඔන්න මගේ අම්මේ මගේ පුතේ සංඛ්‍යා රටාවේ මගේ මාතෘකාව තමයි සාධාරණ පදය දී ඇති විට රටාව ලිවීම මගේ මාතෘකාව බොලා දැන් එපයි කියනකම් මං කියා දෙනවා. රටාවේ සාධාරණ පදය දී ඇති විට රටාව ලිවීම. හරි n සමානයි 1. මේ ගන්න හදන්නේ පළවෙනි පදය. n සමානයි 1 වෙලාවට පුතේ පළවෙනි පදේ එනවා. n එක දානවනේ මේ n වෙන්නනේ. n ට 1. n ට 1. 4 වරක් 1. මේ 4 වරක් එන්නේ බං 4 වරක් 1 අඩු කිරීම 1
4 වරක් 4 කියහන්කෝ. 4 වරක් 1 කියහන්කෝ පුතේ. 4 වරක් 1 4යි. 4ෙන් එකක් අඩු කරාම 3යි. ඊට පස්සේ n සමානයි 2 වෙලාවට. n සමානයි 2 නම් 4 වරක් n ට 2. 4 වරක් 2 අඩු කිරීම 1. 4 වරක් 2 8යි. 8ෙන් එකක් ගියාම 7යි. හරි. ඊට පස්සේ කියහන්කෝ දැන් මට ඕන බං n සමානයි 3ට. එහෙනම් කියහන්කෝ. බුදු අම්මේ කියහන් හත් දෙයියනේ මගේ යකා උස්සන්න තූ දෙ පාන්දර. n සමානයි 3ට. n සමානයි 3ට. එහෙනම් t 3 ගන්නවා. 4 වරක් කියහන් එහෙනම් n ට 3 දානවා. බුදු අම්මේ හරිද? n ට 3 දානවා. 4 වරක් 3 අඩු කිරීම 1. 4 වරක් 3 කීයේ? 12යි. 12න් එකක් ගියාම 11යි. මෙහෙමයි. ඔයාලා මහන්සියෙන් පද ටිකක් හදාගත්තට පස්සේ වටේ පිටේ උම්පුත ඉතුරු පද ටික කියාවි. මේ ඔයාලා මහන්සියෙන් පද තුනක් දැන් බලන්නකො මං කියන කතාව මම මේ ජීවිතේත් එක කියන්නේ. ඔහෙලා අමාරුවෙන් ඔය කරන දේවල් වලින් ඔහලට පද හදනෝනේ. ඔහොල පද එකක් දෙකක් ඌ දුර්වල එක ඌට වැඩ බැරි එක කියලා ඔයාලා පදයක් හදාගත්තට පස්සේ වටේ පිටේ පුතේ වාට ඕන තරම් පද කියාවි. මේකනේ වෙලා තියෙන්නේ. ඔයා අමාරුවෙන් පද තුනක් හදාගත්තා. 3 7 11. ඔයා පද තුනක් හදාගත්තට පස්සේ වටේ ඉන්න අපි වගේ මිනිස්සු ඉන්නේ. අපි ඔයාට කියන පද බලලා ඉතිරි පද හදනවා. ඔව් 7න් 4ක් ගියාම 3යි. 11න් 4ක් ගියාම 7යි. 11යි 4යි 15යි 4යි 19යි 4යි 23යි. පුතේ මිනිස්සු ඉන්නේ ඒකනේ පද හදන්නනේ. ඔයාලා අමාරුවෙන් පද කීපයක් හදාගත්තට පස්සේ අපි පුතේ ඉතිරි පද ටික හරි ගස්සලා දෙනවා. හරි. තේරුණාද? right. ඉක්මන් කළා මයි පුතාලා මේක ලියා ගන්න. හරි. right. හරි චමිදු මයි පුතාලා ඉක්මන් කරන්න. මගේ දූල පුතාලා ඔතිසරේ අපි හැමදාම කරේ පුතේ ඔයාලා යන විදියක් බලලා අපි ඔයාලට පද හැදුවා. දක්ෂ පොඩි එකා ඒ පොඩි එකා හොඳ පොඩි එකා කියලා පද හැදුවා. අපේ ළමයි මානසිකව වැටෙන්න පද හදලා නැහැ කවදාවත්. ඒ දරුවෝ හොඳයි පද හදනවා. නේ පුතේ. වල දන්නුනේ හදන පද ඉතින්. වැලිහිණි පුංචි කොහොමද දන්නවා? ඒ පොඩි එකා හොඳ එකා නේද? right. හරි. තව පාරක් කියා දෙනවා. මයි පුතේ අපේ කොල්ලෝ ටික අහපම් මයි දූල පුතේ. මම ගන්නව රටාවක සාධාරණ පදය 4න් අඩු කිරීම එක කියලා. මට මේ සංඛ්‍යා රටාව මේ අනුක්‍රමය ගොඩනගා ගන්න ඕන. මං ඉස්සෙල්ලම මට පළවෙනි පදේ හොයන්න nට එක ආදේශ කරනවා. n සමානයි 1. n සමානයි 1 නම් 4 වරක් 1 අඩු කිරීම 1. 4 වරක් 1 4යි 4න් එකක් ගියාම 3යි. n සමානයි 2 වෙලාවට ගන්නව දෙවෙනි පදය. n සමානයි 2 වෙලාව. t2 4 වරක් 2 අඩු කිරීම 1. 4 වරක් 2 8යි 8න් එකක් ගියාම 7යි. n සමානයි 3 වෙලාවට ගන්නව පුතේ තුන්වෙනි පදය. 4 වරක් 3 අඩු කිරීම 1. 4 වරක් 3 12යි 12න් එකක් ගියාම 11යි කියලා. හරි. මෙන්න ඔව් t3 4 වරක් 3 12යි 12න් එකක් ගියාම 11යි. මේ පුතේ n සමානයි 1. n සමානයි 1. සාධාරණ පදය. සාධාරණ පදය. තරින් සාධාරණ පදය. හරි. මං හිතනවා මයි දූ පුතාට සැරටම පාඩම තේරලා ඉන්න සුන්දර අවස්ථාවක් මේක. තව ගානක් හිත ඉල්ලනවා නේ පුතේ. තව ගානක් හිත ඉල්ලනවා පුතේ. හරි.
හිත ඉල්ලන ගණන් දෙන අපි මේක අර නිකන් අර channel එකක යන ප්‍රෝග්‍රෑම් එකක් වගේ හිත ඉල්ලන ගණන්. අන්න දැක්කද? හිත ඉල්ලන ගණන් පුතේ. අපි ගාව තියෙන මොකද්ද ප්‍රෝග්‍රෑම් එක? හිත ඉල්ලන ගණන්. හිත ඉල්ලන සින්දු නෙවෙයි. හිත ඉල්ලන ගණන්. ඔව්. තව ගානක් පුතේ. මෙන්න TN මන් TNම ගන්න මෙන්න සාධාරණ පදේ පුතේ 5යි n එකතු කිරීම 3යි. ඔහෙල පද හදනවද මම පද හදන්නද කියන්නේ? හරි. ඔව් ඔහොල පද හදන්න. පද හදලා චෙක් කරගන්න. පුළුවන් කට්ටිය පද හදන්න. අර කෝබලන GMB එකේ ඔෆිස් එකේ අපේ මිස් කෙනෙක්ගේ දුවෙක් ඉන්නව පුතෙක් ඉන්නව මන් දන්නේ නැහැ කවුද පුතාගේ දුවගේ නම නම් චැට් එකක් දෙන්න යාට තේරෙනවද කියලා? හරි. ඔයාලා පද හදන්න. සචිනී ඔව් ඔයාලා පද හදන්න පුතේ. ඔයාලා පද හදන්න. TN සමානයි 5න් එකතු කිරීම 3. ඔව්. TN සමානයි 5න් එකතු කිරීම 3. සංඛ්‍යා රටාව හදන්න. සංඛ්‍යා රටාව හදන්න. right. එතකොට එනවා n සමානයි එක බලන්න දරුව මෙහෙම ලියලා තියෙන්න ඕන. ඔය කටු වැඩ වගේ කරන්න එපා. කටු වැඩ වගේ පුතේ නෝට් ලියා ගන්න එපා. T1 n සමානයි එක T1 ගන්නවා. T1 නම් 5 වරක් 1. 5 වරක් 1 එකතු කිරීම 3. මේ ක්‍රමේ ලේසි හොඳේ. 5 වරක් 1 5යි 5යි 3යි 8යි. T2 n ගේ අගයක් දාන්න ඕනේ නැහැ. කෙලින්ම මෙහෙම ගන්න. T2 නම් දැන් T1 නම් 5 වරක් 1නේ බං. T1 නම් 5 වරක් අනේ ජානක T1 නම් 5 වරක් 1නේ. T2 නම් 5 වරක් කවුද? T2 නම් 5 වරක් කවුද? පුතේ ආපන්. T1 5 වරක් 1 T2 නම් 5 වරක් 2 5 වාරයක් 2 එකතු කිරීම 3. 5 වරක් 2 කීයද? 5 වරක් 2 10යි. 5 වරක් 2 10යි. ගුණ කිරීම කළා එකතු කිරීම කරන්නේ 5 වරක් 2 10යි 10යි 3යි 13යි. T3 5 වාරයක් 3 5 වරක් 3 15යි 15යි 3යි 18යි. අපි සමාජ ජීවත් වෙද්දී අමාරුවෙන් අපි කරන චර්යාව අනුව පද දෙක තුනක් හදාගත්තොත් ඉතුරු ටික පුතේ සමාජය හදනවා. අපි සමාජ ජීවත් වෙද්දී අචින්ත අපි කරන චර්යාව අනුව අපිට පද දෙකක් තුනක් අපි හදාගන්නවා. මේ පද හදාගත්තේ අපි. අපේ ගති ලක්ෂණ බලන සමාජය අපිට පද හදන්න පටන් ගන්නවා. එයා කල්පනා කරන සමාජය 18න් 13ක් ගියාම 5යි. 18යි 5යි 23යි. 5යි 28යි. 5යි 33යි. ඕ ආකාරයට අපිට පද හදනවා. අපිට පද හදනවා. අපේ ගත කරන චර්යාව අනුව අපි මහන්සියලා අපි වෙනුවෙන් හදාගන්න පදවලට සමාජයේ පද හදන්න ගත්තට පස්සේ පුතේ තමයි ජීවිතේ ගොඩක් දේවල් අපිට මතක් වෙන්නේ. ඉතින් කියනවා හදාගන්න පදයක් හදාගනින් පුතේ කොහොමද? හොඳ නමට හදපම් පද. ඔයා පද හදාගන්න ඔයාගේ නම හොඳ වෙන්න. නැත්තම් සමාජ පද කියද්දී ඉවසන් ඉන්න බැරි වෙයි. ඉවසන් ඉන්න බැරි වෙයි. හරි. රයිට්. හැමතිස්සෙම කියන්නේ ගණන්ට වලට අපි ජීවිතය දෙනවා නේද? ගන්නොත් එක ජීවිතේම වගාවට එනවා පුතේ අපේ සබ්ජෙක්ට් එකකින්. රයිට්. අන්න මයි පුතා දූට තේරුණාද? මයි පුතා දූට තේරුණාද කියන්නේ? තව ගානක්. හිත ඉල්ලන ගණන්. හිත ඉල්ලන තරුණ වේ පුතේ දැන් ප්‍රෝග්‍රෑම් එක අපි හිත ඉල්ලන ගණන්. හිත ඉල්ලන ගණන්. තව ගානක්. ඔව්. TN සමානයි
8යි n අඩු කිරීම 7. 8යි n අඩු කිරීම 7. ගණිතය තමයි ජීවිතේ. ඒක අනිවාර්යෙන්. අපි ගණිතය දෙන්නේ පුතේ ජීවිතෙත් එක්කම සබ්ජෙක්ට් එක වල ලස්සනට ගන්න ඕනි. right. 8යි n අඩු කිරීම 7. tn සමානයි 8යි n අඩු කිරීම 7. හරි. මගේ දූල පුතාලා ලියා ගන්න කට්ටිය ලියා ගන්න. ලියා ගන්න කට්ටිය ලියා ගන්න පුතේ. t කියලා ගන්න පුතේ සාධාරණ පදේනේ පැටියෝ. tn ගෙන් තමයි සංකේතවත් කරන්නේ. මම හොඳ දෙයක් පුරුදු කරන්න මෙච්චරයි. ඔව් t එක කියන්නේ එක. t ගෙන් ගන්න පුතේ සාධාරණ පදය. ඒ සංකේතය tn කියන්නේ. tn කියන්නේ රටාවක n වෙන්න. tn ගේ තේරුම තමයි රටාවේ n වෙන්න. රටාවේ n වෙන්න තමයි බං tn කියන්නේ. මේ එන්වෙනි වාරයට එන්වෙනි ටයිමින් එක මේ එන්වෙනි ටයිම් එක එන්වෙනි ටයිම් එක පුතේ මෙන්න එන්වෙනි වාරය පළවෙනි වාරයෙන් නම් T1 දෙවෙනි වාරයේ T2 තුන්වෙනි වාරයේ T3 හතරවෙනි වාරයේ T4 එහෙම යන්නේ රටාවම ලියන්න පුතේ අනුක්‍රමය ගොඩනගන්න සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන්න සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන්න ප්‍රශාන්ලා සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන්න නියමයි හංසන නියමයි පුතේ දැන් දරුවන්ට හැබැයි හංසන ගාන වැරදි වගේද නෑ හරිනේ හරි හරි හංසන විමර්ශා ගාන හරි අමායා එක උත්තරය එවන්නේ එනොරි කෝපුතේ උත්තර විකුම් චතුමින උත්තර දානවා රිෂාන්ගේ පද දෙකක් හරි යුමේත්ගේ පද ටික හරි පුතේ දුල්මි පද ටික හරි පවීන්ගේ පද ටික හරි පුතේ නෙහාර එක පදයයි වල තියෙන්නේ ඔව් මිහාන්ගේ පද ටික හරි දනිතු පද ටික වැරදි දනිතුගේ දෙවෙනි පදේ වැරදි පුතේ දනිතු කලබල වෙලා එකයි ෂෙනාෂ් නවිදු රිෂාන් වැරදි රිෂාන්ගේ මිනුක්ගේ වැරදි මං හිතන නෙහාරා වැරදි ගයන්දි හරි ප්‍රමාල්ෂ හරි සචිනී වැරදි හරි බිගුණි වැරදි හරි රයිට් මෙන්න හරි මගේ දූල පුතාලා බලමු අපි කොහොමද මේක දැන් T1 එනුරි T1 T1ට අපිට එනවා පළවෙනි පදය 8 වාරයක් 1 අඩු කිරීම 7 8 වරක් 1 8යි 8න් 7ක් අඩු කරාම 1යි T2 දෙවෙනි පදය 8 වාරයක් එන්ට 2 රටාවක් පේනවා 8 වරක් 1 අඩු කිරීම 7 8 වරක් 2 අඩු කිරීම 7 8 වරක් 2 16යි 16න් 7ක් ගියාම 9යි 9යි T3 ගන්නවා T3 8 වාරයක් 3 අඩු කිරීම 7 8 වරක් 3 24යි 24න් 7ක් අඩු කරනවා පුතේ 17යි අපි සමාජ ජීවත් වෙද්දී අපේ චර්යාව අනුව පද කීපයක් අපිමයි පද හදාගන්නේ පුතේ. ඔව්. ඒ සමාජ හැටියක් ඔයාලා හිතනවා සමාජය ඔයාලට පද හැදුවා කියලා නෑ පුතේ. අපිමයි පද හදාගන්නේ. අපි පද හදාගත්තට පස්සේ සමාජය අපි දිහා බලලා අපිට පද හදන්න පටන් ගන්නවා. ඒක මේ වෙන්නේ. අන්න සමාජය අපිට පද හදනවා පුතේ. අන්න පුතේ. 1යි 8යි 9යි 8යි 17යි 8යි 25යි 8යි 33යි 8යි 41යි මේ ආකාරයට සමාජයේ හදන පද සංඛ්‍යාව අපිට හිතා ගන්න බෑ. හරි. නේද? නේ පුතේ මලින්ට ඔයාගේ සිග්නල් අවුලක් තියෙන පුතේ. ඔයාගේ සිග්නල් අවුලක් ඇති. හරි. රයිට්. එහෙමනම් මයි පුතාලා කියන්න මේ කරපු ටික තේරුණාද? මම මේ උගන්නපු ටික ඔයාලට තේරුණාද කියන්නේ? මම මේ උගන්නපු ටික සැරටම තේරුණා. ඔව්. අපි පුංචි උන්ට හොඳටම තේරුණා.
තේරුණා. right very good. එහෙමනම් පාඩම සැරටම තේරලා තියෙන්නේ